ආයුබෝවන් අද වැඩසටහනින් අපි සාකච්ඡා කරන්නේ 2019 ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නයේ සිට ඒ ප්‍රශ්නය සඳහා අපි පොඩක් යමු දරුවනි. AB මගින් නිරූපණය වන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. හරි. ඒකේ දල රූප සටහනක් මම අදින්නම් මෙතන. මේ AB සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න කියන්නේ. හරි. ඉස්සෙල්ලාම හොයමු සරල රේඛීය ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ මොකක්ද? මේ වගේ සරල රේඛාවක් ඇද්දොත් ඒක අනුක්‍රමණයක් නෑ. අනුක්‍රමණය කියන්නේ අනුක්‍රමණය සමානයි ඒ සරල රේඛීය ප්‍රස්ථාරයක බෑවුම. මේ වගේ සරල රේඛාවක් ඇද්දොත් බෑවුමක් නෑ. මේ තිරසට සමානව තියෙනවා. ඒ සරල රේඛා මම මේ පොඩ්ඩක් උල්ටවම තව උඩින් අදිනවා. මේක අනුක්‍රමණය මේ පහළ රේඛාවට වඩා වැඩි. ඊට වඩා මේ උඩ ඒකේ අනුක්‍රමණය ඊටත් වඩා වැඩි. ඒ වගේ ප්‍රස්ථාර සටහනක් මම අදින්නම්. ඒ අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා අඳුරගන්න. මේ සරල රේඛීය ප්‍රස්ථාරයක් මේකේ සමීකරණය මම ලියනවා y සමානයි 2x. ඒක මේ y අක්ෂය යන්නේ බිඳුව හරහා. ඒකේ අනුක්‍රම නිරූපණය කරන්නේ දෙකේ ඉලක්කමයි. සරල රේඛීය ප්‍රස්ථාරයේ පොදු සමීකරණය y සමානයි mx ධන c. m කියන්නේ සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. නැත්නම් බෑවුම. c කියන්නේ සරල රේඛීය ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය. මේ y සමානයි 2x කියන එකේ අනුක්‍රමණය m ලියන්න පුළුවන් 2යි. ඊට උඩින් මං හෝ තව ප්‍රස්ථාරයක් හදනවා. ඒකේ බෑවුම අර කලින් සරල රේඛීය ප්‍රස්ථාරයේ බෑවුම වඩා වැඩි. ඒක මම සමීකරණ ලියන්නම්. y සමානයි 5x. ඒකේ අනුක්‍රමණය නැත්තම් බෑවුම 5යි. ඊට පස්සේ මං ඊටත් වඩා උඩින් හෝ සරල රේඛීය ප්‍රස්ථාරයක් හදනවා. ඒක y සමානයි 7x. ඒකේ අනුක්‍රමණය 7යි නැත්තම් බෑවුම 7යි. ඒ බෑවුම වැඩි වෙද්දි මේ පළවෙනි ප්‍රස්ථාරයේ පළවෙනි රේඛාවේ බෑවුම 2යි. අනිත් එකේ බෑවුම අනුක්‍රමණය 5යි. ඒ තුන්වෙනි සරල රේඛීය බෑවුමේ ඒකේ අනුක්‍රමණය 7යි. ඒ අනුක්‍රමණය වැඩි වෙද්දිම මේ x අක්ෂයේ දන් දිශාවට දක්වන කෝණය n වැඩි වෙනවා කියලා පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. හරි. ඒ වගේ මේකෙත් දීලා තියෙන සරල රේඛීය ප්‍රස්ථාරයක් ඒකේ බෑවුම කීයද කියලා හොයන්න යන්නේ කියන අනුක්‍රමණය. හරි. ඒ සරල රේඛීය ප්‍රස්ථාරයක අනුක්‍රමණය බෑවුම සමානයි සිරස් දුර බෙදීම තිරස් දුර. සිරස් දුර කියන්නේ මේ y අක්ෂයේ තියෙන ඒ කණ්ඩායම් දෙකක් ගත්තොත් ඒ අතර දුර ප්‍රමාණය බෙදනවා x අක්ෂය කියන්නේ මේ තිරස් දුරේ බෑවුමෙන්. හරි. ඒ හින්දා ඒක සමීකරණයක් මම මේ ලියනවා. y1 අඩු කිරීම y2. එතකොට ලැබෙන්නේ සිරස් දුර බෙදීම x1 අඩු කිරීම x2. එතකොට ලැබෙන්නේ සරල රේඛීය ප්‍රස්ථාර අනුක්‍රමණය සංකේතවත් කරන්නේ m කියලා. දැන් m සමානයි y1 අඩු කිරීම y2 බෙදීම x1 අඩු කිරීම x2 මගින් ලැබෙන්නේ ඒ සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණයමයි. හරි. සිරස් දුර කියන්නේ y කණ්ඩාංග දෙකක් අතර වෙනස. තිරස් දුර කියන්නේ x කණ්ඩාංග දෙකක් අතර වෙනස. ඒ වෙනස පෙන්වන්න තමයි දැම්මේ y1 y2 කියන්නේ කණ්ඩාංග දෙකේ වෙනස. x1 අඩු කිරීම x2 කියන්නේ ඒ කණ්ඩාංග දෙකේ වෙනස. හරි. ඒකට මම උදාහරණයක් ගන්නම්. මේ වගේ අර වගේ සරල රේඛීය ප්‍රස්ථාරයක ඒක 1 ලක්ෂයක් යනවා 2/4 ලක්ෂය. 6 ලක්ෂය හරහා ගමන් කරන්නේ. ඒ සරල රේඛීය ප්‍රස්ථාරයක් කියන්නේ x අක්ෂයේ 2 y අක්ෂයේ 4 ලක්ෂය හරහා යන්නේ. ඒක ඇන්දොත් මෙතන x අක්ෂයේ 6 y අක්ෂයේ 8 හරහා යන්නේ. ඒක මම ලියන්නම් ඒ කණ්ඩායම් පිහිටන ආකාරය. මුලින් තියෙන x දෙවෙනියට තියෙන y. මේ මුලින් තියෙන x දෙවෙනියට තියෙන y. ඒක අනුක්‍රමණය හොයන්න යන්නේ මේ සමීකරණයට ආදේශ කරලා. දැන් අනුක්‍රමණය m සමානයි y1 අඩු කිරීම y2 බෙදීම x1 අඩු කිරීම x2 මගින් ලබාගත හැකිය. මෙතන x කියන්නේ මේ x කණ්ඩාංග දෙක අතර වෙනස. x කණ්ඩාංග දෙක අතර වෙනස කියන්නේ කණ්ඩාංග මේ දෙකක් තියෙන නිසා මම මේකට දානවා x1 මේක x2.
මේ y කණ්ඩාංකත් දෙකක් තියෙන නිසා මම මෙතන ලියනවා මේ y1 y2. ඒ නිසා සිරස් දුර කියන්නේ y කණ්ඩාංක දෙක අතර වෙනස. වෙනස කියන්නේ 4 අඩු කිරීම 8. ඒ අතර වෙනස නිසා ලිව්වේ y1 අඩු කිරීම y2 නම් 4 අඩු කිරීම 8. බෙදීම x කණ්ඩාංක දෙක අතර වෙනස කියන්නේ x1 තන් 2යි x2 6 නිසා ඒ කණ්ඩාංක දෙක අතර වෙනස නිසා එතන ලියන්න පුළුවන් 2 අඩු කිරීම 6. 4 ඍණ 8 කියන්නේ ඍණ 4යි. බෙදීම 2 ඍණ 3 කියන්නේ ඍණ 3යි. ඒ නිසා ලියන්න පුළුවන් අනුක්‍රමණය m සමානයි 3න් 4යි. ඒකේ අනුක්‍රමණයේ බෑවුම 3න් 4යි. ඒ සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හුවේ මේ සමීකරණ ආදේශ කරලා ඒ කියන්නේ ස්ථිරස් දුර කියන්නේ y කණ්ඩාංක දෙකක් අතර වෙනස බෙදනවා x කණ්ඩාංක දෙකක් අතර වෙනස. හරි. ඒ වගේ අර ප්‍රශ්න පත්‍රයේ ගන්නට කලින් ඒ වගේ තවත් උදාහරණයක් මම යොමුනවා. මේ තියෙන මේ වගේ තවත් සරල රේඛීය ප්‍රස්ථාරයක්. මෙතන අපි කියමු මෙතන කණ්ඩාංකය 2. මෙතන මම තව කණ්ඩාංකයක් ලකුණු කරනවා. එතන 4 8 කියලා හිතමු. හරි. ඒ සරල රේඛීය ප්‍රස්ථාරය හොයන්න යන්නේ අනුක්‍රමණය m කීයද කියලා. m හොයන්නේ මේ y කණ්ඩාංක දෙක අතර වෙනස බෙදනවා x කණ්ඩාංකයේ වෙනසෙන්. ඒකයි මේකට කියන්නේ සිරස් දුර බෙදීම තිරස් දුර. මෙතන කණ්ඩාංක දෙක ඊට පස්සේ මම හඳුරගන්නවා. මෙතන තියෙන්නේ x අක්ෂයේ බිඳුව y අක්ෂයේ දෙක තමයි මෙතන ලක්ෂය ලකුණු කරලා තියෙන්නේ. එතන a ලක්ෂය කියලා දාන්න. ඒ a ලක්ෂය ලකුණු කරලා තියෙන්නේ බිඳුවේ දෙක කණ්ඩාංකය. ඒක තමයි මම මෙතන ලියුවේ a ලක්ෂයේ කණ්ඩාංකය. මෙතන මම ලියන්නම් b ලක්ෂය. ඒ b ලක්ෂයේ කණ්ඩාංකය ලකුණු කරලා තියෙන්නේ 4 8. ඒ නිසා b ලක්ෂයේ කණ්ඩාංකය මම මෙතන ලියනවා 4,8. එම් කණ්ඩාංක දෙකක් ලබා ගත්තේ ඒ සිරස් දුර හැසිරීම අනුක්‍රමණය ගන්නට. දැන් අනුක්‍රමණය m සමානයි y1 අඩු කිරීම y2 බෙදීම x1 අඩු කිරීම x2. ඊට පස්සේ කණ්ඩාංක දෙක නම් කර ගන්නවා. මේ මුලින් තියෙන x අගය දෙවණියට y අගය. මේ මෙතනත් මුලින් x අගය දෙවණියට y අගය. මේ කණ්ඩාංක දෙකක් තියෙන නිසා ඕනනම් කණ්ඩාංක හතරක් ගන්නත් පුළුවන්. කණ්ඩාංක දෙකක් අපි ගන්න. මේකට දාන්න මම x1 මේ x2 මේ y1 y2. ඒතකොට සිරස් දුර කියන්නේ y කණ්ඩාංක අතර දෙක අතර වෙනස නිසා y1 අඩු කිරීම y2 නම් 2 අඩු කිරීම 8. ඒක මෙතෙන් ආදේශ කරනවා 2 අඩු කිරීම 8. බෙදීම x1 අඩු කිරීම x2 නම් එතෙන් අපි ආදේශ කරනවා බිංදු අඩු කිරීම 4. ඊට පස්සේ සුළු කරමින් යනවා 2යි ඍණ 8යි නම් ඍණ 6යි. බිංදුව ඍණ 4 කියන්නේ ඍණ 4යි. ඒ නිසා ලියන්න පුළුවන් අනුක්‍රමණය සමානයි 4න් 6යි. තව ඒක සරල භාගයක් විදිහට කරන්න පුළුවන්. දෙකම දෙකෙන් බෙදෙන නිසා 6ට 3යි 4ට 2 2යි. ඒ නිසා ඒ සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය 2න් 3යි. හරි. ඒ අනුක්‍රම පැහැදිලි කරලා විභාග ප්‍රශ්න කලින් මේ වගේ සරල රේඛීය ප්‍රස්ථාරයක් දුන්නොත් කොහොමද අනුක්‍රමණය ලබා ගන්නෙ? අනුක්‍රමණය කියන්නේ හැමතිස්සෙම මේ y කණ්ඩාංක දෙක අතර වෙනස x කණ්ඩාංක දෙක අතරින් වෙනසින් බෙදනවා. ඒකයි එකට කියන්නේ සිරස් දුර බෙදීම තිරස් දුර. එතකොට ඒ සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ලබා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට යමු වෙනවා ඒ මම උදාහරණ ටිකක් පැහැදිලි කරලා අනුක්‍රමණය ලබා ගන්න ආකාරය මේ විභාග ප්‍රශ්න පත්‍රයේ ඒ ගැටලුව සඳහා අපි යමු වෙනවා. හරි. මේ තියෙන AB සරල රේඛාවක් ඒ සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ලබා ගන්නට යන්නේ. අනුක්‍රමණය ලබා ගන්න කලින් මුලින් අපි හඳුර ගන්නවා ඒ සරල රේඛාව මත පිහිටන ලක්ෂ කීපයේ කණ්ඩාංක ටිකක්. මම මේ මෙතන කණ්ඩාංක ලියා ගන්නවා. එතන තමයි බිංදුවේ 2 ලක්ෂය මේ ලකුණු කරලා තියෙන්නේ. ඒ කණ්ඩාංකය එතන ලියා ගන්නවා බිංදුවේ 2 ලක්ෂය. ඊට පස්සේ තව කණ්ඩාංකයක් ලකුණු කරලා තිබ්බා. මෙතන x වලින් 1 y වලින් 4 කණ්ඩාංකය. ඒකේ කණ්ඩාංකය තමයි 1,4. ඕන තව කණ්ඩාංකයක් තියෙනවා තව ලකුණු කරපු එකක් 2,6. ඒ කණ්ඩාංක දෙකක් ලබා ගත්තොත් ඇති මෙතනින් අපි හොයන්න පුළුවන් ඒ සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කීයද? අනුක්‍රම සංකේතයෙන් දානවා m. m සමානයි කලින් කරා වගේ සිරස් දුර බෙදීම තිරස් දුර.
සිරස් දුර කියන්නේ මේ y කණ්ඩාංක දෙක අතර වෙනස බෙදීම x කණ්ඩාංක දෙක අතර වෙනස. ඒක සමීකරණයක් විදිහට මම ලියන්නේ y එක අඩු කිරීම y දෙක. එතකොට ලැබෙන්නේ y කණ්ඩාංක දෙක අතර වෙනස. ඊට පස්සේ ලියනවා සිරස් දුර නිසා x එක අඩු කිරීම x දෙක මගින් ලැබෙන්නේ ඒ x කණ්ඩාංක දෙක අතර වෙනස. ඒ කණ්ඩාංක පිළිවෙල නම් කරගන්නවා මේක x මේක y. ඊට පස්සේ අනිත් එකත් මේක x මේක y. මේ කණ්ඩාංක දෙකක් තියෙන නිසා මේකට දානවා x1 මේක x2. ආයෙත් කණ්ඩාංක y දෙකක් තියෙන නිසා මේක y1 y2 කියන විදිහට නම් කරගන්නවා. දැන් y කණ්ඩාංක දෙක අතර වෙනස කියන්නේ y1 අඩු කිරීම y2 කියලා ගත්තොත් දෙක අඩු කිරීම 4. බෙදීම x කණ්ඩාංක දෙක අතර වෙනස කියන්නේ x අඩු කිරීම x1 අඩු කිරීම x2 නම් බිංදු අඩු කිරීම 1. ඊට පස්සේ සුළු කරමින් යනවා. දෙක අඩු කිරීම ඍණ 4 නිසා ඍණ 2යි. බිංදුව ඍණ 1 කියන්නේ ඍණ 1යි. ද අනුක්‍රමණය සමානයි දෙක බෙදීම එක 2යි. ඍණයි ඍණයි බෙදීම ධන. හරි. ඒ ලකුණු බෙදීම අපි පොඩි පන්තුල් දෙකකින් තියෙනවා මේ විදිහට. ඍණ ලකුණ ධන ලකුණක් බෙදීම ධන ලකුණක්. සමානයි ධන. ඍණ ලකුණක් බෙදීම ඍණ ලකුණක්. සමානයි ධන. ඍණ ලකුණක් බෙදීම ධන ලකුණක්. සමානයි ඍණ. ධන ලකුණක් බෙදීම ඍණ ලකුණක්. සමානයි ඍණ. ඒ විදිහට අපි මෙතන ලබා ගත්තේ ඍණ බෙදීම ඍණ නිසා ධන 2යි අනුක්‍රමණය ධන 2යි. සමාන ලකුණු දෙකක් බෙදුවොත් ලැබෙන්නේ ධන. අසමාන ලකුණු දෙකක් බෙදුවොත් ලැබෙන්නේ ඍණ සංඛ්‍යාව. ඒ වගේ මෙතන ඍණ සංඛ්‍යාවකින් ඍණ බෙදීම ඍණ නිසා ධන 2 කියලා ඊ අනුක්‍රමණය ගන්න පුළුවන්. හරි. අපි මේ සාකච්ඡා කරේ මේ ප්‍රශ්න පත්‍රය කොහොමද ඒ සරල රේඛීය ප්‍රස්ථාරයක අනුක්‍රමණය ලබා ගත්තේ. අනුක්‍රමණය කියන්නේ හැමතිස්සෙම සිරස් දුර බෙදීම තිරස් දුර. සිරස් දුර අපිට ගන්න පුළුවන් y කණ්ඩාංක දෙකක් අතර වෙනසින්. තිරස් දුර ගන්න පුළුවන් x කණ්ඩාංක දෙකක් අතර වෙනසින්. මේ වගේ සරල රේඛාවක් දුන්නොත් ඒ සරල රේඛාව මත පිට ලක්ෂවල කණ්ඩාංක කිහිපයක් ලියාගෙන ඒ y කණ්ඩාංක දෙකක් තෝරගෙන ඒකේ වෙනස බෙදනවා x කණ්ඩාංක දෙකක් අතර වෙනසින්. එතකොට ලැබෙනවා ඒ සරල රේඛීය ප්‍රස්ථාරක අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ මම මුලින්ම සාකච්ඡා කරා මේ වගේ සරල රේඛීය ප්‍රස්ථාර අනුක්‍රමණය කියන්නේ ඒක තිරස් අක්ෂය මේ x අක්ෂයට දක්වන කෝණය අනුව ඒ අනුක්‍රමණය වෙනස් වෙනවා. මේ වගේ මේ බෑවුම් කියන අනුක්‍රමණය වැඩි වෙන්න ඒ සරල රේඛීය ප්‍රස්ථාරයේ මේ x අක්ෂයේ දන් දිශාවට දක්වන කෝණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒක නිරූපණය කරන්න තමයි මේ සටහන නැන්දි. හරි. හොඳයි එහෙමනම් දරුවනේ අපි සාකච්ඡා කරේ 10 ශ්‍රේණියේ ආපු ප්‍රශ්නයක්. ඒක විභාග ප්‍රශ්න පත්‍රයේ 2019 8වෙනි ප්‍රශ්නෙන් ලැබිලා තිබුණේ සරල රේඛීය ප්‍රස්ථාරයක අනුක්‍රමණය කොහොමද ලබා ගන්නේ. හරි. හොඳයි එහෙනම් අපි ඊළඟට යමු වෙනවා ඒ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්න පත්‍රයේම 9 වෙනි ප්‍රශ්නය සුළු කරන්න. හරි. ඒ ප්‍රශ්න මම මුලින් සටහන් කරන්නම්. x බෙදීම දෙක බෙදීම 3a 3a යට 4x. හරි. මේ ලැබිලා තියෙන බීජීය ප්‍රකාශනයක්. බීජීය ප්‍රකාශනයක් කරන්න කලින් මම ලියන්න භාග සංඛ්‍යාවක් සුළු කරන විදිය කොහොමද කියලා. 4න් 3 එකතු කිරීම 4න් 1. ඒ වගේ හරය සමාන භාගයක් තිබ්බොත් අපි ලියන්න පුළුවන් 4 ගොඩවල් 3යි 4 ගොඩවල් 1යි නිසා 4 ගොඩවල් 4යි කියලා. ඒ භාග එකතු කිරීම විදිහට කරේ. ආයෙ අඩු කිරීමෙදිත් එහෙමයි. 15න් 10 අඩු කිරීම 15න් 2. ඒතර ගොඩවල් 15කට බෙදලා 10ක්. ඒ වගේම 15කට බෙදලා දෙකක් අඩු කරාම ඒකෙන් ඉතුරු මේ නම් ගොඩවල් 15න් 3ක්. ඒ වගේ භාග සුළු කිරීමේදී හරය සමාන වෙද්දී මේ එකතු කිරීම අඩු කිරීම කරන්න පුළුවන්. මේ ප්‍රකාශන දෙලා තියෙන්නේ බෙදීම එක. හරි. අල්වලු 4න් 3 කියන භාග සංඛ්‍යාව ගත්තොත් මේ ඉතින් උඩ සංඛ්‍යාවට කියන්නේ ලවය ඉතින් පහළ සංඛ්‍යාවට කියන්නේ හරය. ඒ භාග සංඛ්‍යාවක හරය ලවයේ තියෙන්න පුළුවන් බීජීය පදයක්. බීජීය පදයක් කියන්නේ නොදන්නා සංකේතයක්. අපි බීජීය පදයේ සංකේතයෙන් AXY එහෙම ආදේශ කරනවා. ඒවා නොදන්නා අගයන් සදා ආදේශ කරන පදයකට කියන්නේ බීජීය පදයක්. මේ AXY කියලා ආදේශ කරන්නේ සංඛ්‍යා වෙනුවටම බීජීය පදයක්. හරි. මම බීජීය ප්‍රකාශයක් ලියන්නම් මේ වගේ. A බෙදීම 4x. ඒක බීජීය ප්‍රකාශයක්. ඒ කියන්නේ මේක නොදන්නා අඥාතයන් සහිතව මේ සංඛ්‍යාත්මක ප්‍රකාශයක් දක්වනවා නම් ඒකට අපි කියන්නේ බීජීය භාගයක් මේක.
ඒ වගේ. තව එකක් මම ලියන්න 7 බෙදීමේ. ඒකත් බීජීය භාගයක්. 7 කියන්නේ සංඛ්‍යාවක් ධර්ම සංඛ්‍යාවක්. ඒ කියන්නේ බීජීය පදයක් සහිතව ලිව්වොත් ඒකට කියන්නේ බීජීය භාගයක්. මේකේ හරයටයි ලවයටයි දෙකම බීජීය ප්‍රකාශන තියෙනවා. මේකේ තියෙන ලවයට සංඛ්‍යාවක් සහ හරයට බීජීය පදයක්. ඒවට අපි කියන්නේ ඒවට කියන්නේ බීජීය භාගයක්. හරි. ඒ බීජීය භාග සුළු කරන්නේ මේ සාමාන්‍ය භාග සුළු කරන ක්‍රමයේම අනුවමයි. හරි. ඒක විභාග ප්‍රශ්න පත්‍රය ඔබට ලැබිලා තිබුණේ බෙදීම එකක් කොහොමද සුළු කරන්නේ? හරි. මුලින්ම යමු වෙනවා මේ වගේ සාමාන්‍ය ඉලක්කම් තියෙන ඒ භාගයක් කොහොමද සුළු කරන්නේ? ගුණ කිරීමක් ආව. කියන්නේ 6න් 3 බෙදීම 2න් 1. ඒ කියන්නේ 6න් 3ට 2න් 1 කීයක් තියෙයිද කියලා බලන්න තමයි 6න් 3 බෙදන්න ඕනේ 2න් 1. එතකොට ඒක ලියා ගන්න පුළුවන් 6න් 3ක් ලියා ගන්න. 6න් 3 ඊට පස්සේ අපි ඒක 9 ශ්‍රේණියේදී අපි සාකච්ඡා කරා මතක ඇති. මේ බෙදීම ලකුණක් වුණාට අපි ලියා ගන්නවා ගුණ කිරීම ලකුණක්. භාගවලදී එහෙම කරේ. 6න් 3 බෙදීම 2න් 1 නම් බෙදීම ලකුණට අපි ලියා ගන්නවා ගුණ කිරීම ලකුණ. ඊට පස්සේ ඒ දෙවෙනි භාග සංඛ්‍යාව ගන්නවා පරස්පරය. හරි. ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් ඒ භාග සංඛ්‍යාවක පරස්පරය කියන්නේ මොකක්ද? පරස්පරය කියන්නේ මෙහෙම අපි කියමු 5න් 2. ඒකේ පරස්පරය අපිට ගන්න පුළුවන්. පරස්පරය කියන්නේ භාග සංඛ්‍යාව හරය ළඟේ මාරු කරලා ලියා ගන්නවා. 5න් 2 පරස්පරය අපි ලියන්න පුළුවන් 2න් 5. ඒක 8 ශ්‍රේණියේදී සාකච්ඡා කරමු. භාග පාඩමේදී මූලික ගණිත කර්මය 5න් 2 පරස්පරය නම් 2න් 5. තව එකක් මම ලියන්නම්. 10න් 3. 10න් 3 පරස්පරය නම් ලියන්න පුළුවන් 3න් 10. ඒ හරය ළඟේ මාරු කරලා ලියුවොත් අපි ඒකට කියන්නේ පරස්පරය. හරි. ඒකම ඒ න්‍යායම තමයි මෙතෙන්ද භාවිතා කරන්නේ 6න් 3 බෙදුවොත් එහෙම 2න් 1ට. කියන්නේ 6න් 3ට 2න් 1 කීයක් තියෙද කියලා බලන්න. ඒ බෙදීම සංකේතය වලට අපි ලියා ගන්නවා ගුණ කිරීම සංකේතය. ඊට පස්සේ ඒ දෙවෙනි භාග සංඛ්‍යාව විතරක් ගන්නවා පරස්පරය. කියන්නේ 5න් 2 නම් පරස්පරය 2න් 5 වගේ 2න් 1 පරස්පරය නම් හරය ළඟේ මාරු කරොත් වෙනවා එනම් 1න් 2. ඊට පස්සේ අපිට සුළු කරන්න පුළුවන් මෙහෙම. 3 ගුණ කිරීම 2 6යි. 6 ගුණ කිරීම 1 6යි. ඒ නිසා 6 බෙදීම 6 1යි. එතකොට 6න් 3ට 2න් 1 ඒවා තියෙනවා 1ක්. ඒක තවදුරටත් මම මෙහෙම පැහැදිලි කරන්නම්. 6න් 3 අපිට තව සරල භාගයක් කරන්න පුළුවන්. එකම ඉලක්කමකින් බෙදලා. ඒ 3ෙන් බෙදන්න පුළුවන්. 3ට 3 ඒවා 1යි. 6 3ෙන් බෙදුවාම 2යි. ඒ නිසා 6න් 3 බෙදීම 2න් 1 කියලා මම මෙතන සරල කරුපයක ලියා ගන්නවා. මෙතන 6න් 3 බෙදීම 2න් 1. 6න් 3 කිය සමානයි 2න් 1 සරල භාගය නිසා 6න් 3 වලට මම ලියා ගන්නවා 2න් 1 බෙදීම 2න් 1. එතකොට ලියන්න පුළුවන් 2න් 1ට 2න් 1 කීයක් තියෙද 1යි. ඒ කියන්නේ එහෙමනේ. 5 බෙදීම 5 නා කියන්නේ 5ට 5 ඒවා තියෙන්නේ 1ක්. ඒ වගේ 2න් 1ට 2න් 1 ඒවා තියෙන්නේ 1යි. ඒ නිසා තමයි මෙතන මේ විදිහට අපි සුළු කරේ. භාගයේ බෙදීම කරනකොට ගුණ කිරීමක් විදිහට ලියාගත්තා. ඊට පස්සේ දෙවෙනි භාග සංඛ්‍යාව පරස්පරය ගත්තා. ඊට පස්සේ සුළු කරාමත් ආවේ එකමයි. ඒක මම පැහැදිලි කරේ අපි සාමාන්‍ය හදන විදිහටමත් ඒ 2න් 1 2න් බෙදුවොත් එකයිමයි උත්තර ලැබුණේ. ඒ නිසා මෙහෙම සුළු කරත් ඒක නිවැරදියි. හරි. ඒ නිසා සුළු කිරීම පහසුව සඳහා මෙහෙම භාග සංඛ්‍යා සුළු කරද්දී ඒ බෙදීම ලකුණු වල ගුණ කිරීමක් කියලා දෙවෙනි භාග සංඛ්‍යාව පරස්පරය ලබාගෙන ඒ පරස්පරය සුළු කිරීමෙන් ඒ බෙදීම එකේ උත්තරය අපි ලබා ගන්න පුළුවන් කියලා ඒකෙන් පැහැදිලි වුණා. හරි. දැන් පරස්පරය කියන්නේ මම මුලින් පැහැදිලි කරා ඒ භාග සංඛ්‍යාව පරස්පරය නම් හරය ළඟේ මාරු කිරීමෙන් ගත්තා. හරි. ඒ වගේ තවත් මම උදාහරණයක් හදන්නම්. භාග බෙදීම එකක්. 5න් 2 බෙදීම 9න් 1. ඒක අපේ අර න්‍යායම යොදන්නේ 5න් 2 බෙදීමෙනුට අපි ලියා ගන්නවා ගුණ කිරීම. ඊට පස්සේ මේ දෙවෙනි භාග සංඛ්‍යාව විතරක් ගන්නවා පරස්පරයෙන් 9න් 1 නම් පරස්පරය හරය ළඟේ මාරු කරොත් වෙන්නේ 1න් 9. හරි. ඊට පස්සේ සාමාන්‍ය විදිහට ගුණ කරනවා. භාග ගුණ කරද්දී මේ හරය සමානෙන් අවශ්‍ය නැහැ. එකතු කරද්දී නම් හරය සමාන ගොඩකින් තමයි සමාන ගොඩක් අඩු කරන්නේ. සමාන ගොඩකට තමයි සමාන ගොඩක් එකතු කරන්නේ. ගුණ කිරීමේදී එහෙම හරය සමාන වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සංඛ්‍යාව වරකින් ගුණ කරලා ලියන්න පුළුවන්. දෙවරක් 9 18යි. ඊට පස්සේ
පස්වරක් එක පහයි. ඒ නිසා 5න් 2ට 9න් එකේව ඇති 5න් 18ක්. ඒ කියන්නේ 5න් 2ට 9න් එකේව 5න් 18ක් ඇති කියන්නේ ඒක අපිට තව 5න් 18 කියන්නේ විෂම භාගයක්. හරි. ඊට පස්සේ අපි අඳුර ගන්නවා ඒ භාග වර්ග මොකක්ද කියලා. භාග වර්ග කීපම මම එළියන්නේ. ඒ භාගම් බෙදන්න පුළුවන් එකක් තමයි තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග කීපම මම උදාහරණ ලියන්නේ 9න් 7 11න් 2 10න් 8 බලන්න මේ භාග සංඛ්‍යාවල විශේෂත්වය තියෙනවා මේ ඉරෙන් පහළ තියෙන හරය මේ තියෙන ලවය හරයට වැඩි ලවය කුඩායි හරයට වැඩි ලවය හැමතිස්සෙම කුඩායි නම් අන්න ඒවට කියන්නේ තත්ත්‍ය භාගයක්. හරි. ඊට පස්සේ මම ලියනවා විෂම භාග. විෂම භාග. විෂම භාගයක් කියන්නේ මේකෙම අනිත් පැත්තේ කියන්නේ 10න් 11 21න් 36 9න් 52 ඒ වගේ. ඒ වගේ හරයට තියෙන සංඛ්‍යාවට වැඩිය ලවයේ තියෙන සංඛ්‍යාව විශාලයි. අර තත්ත්‍ය භාග වල නම් කුඩායි විෂම භාග වලදී වෙන්නේ හරයේ තියෙන සංඛ්‍යාවලට වැඩිය ලවයේ සංඛ්‍යාව විශාලයි. මේකෙත් හරයේ තියෙන සංඛ්‍යාවට වැඩිය ලවයේ සංඛ්‍යාව විශාලයි. අන්න ඒවට කියන්නේ විෂම භාග. ඒ විෂම භාගම අපිට බෙදන්න පුළුවන් ආය මිශ්‍ර සංඛ්‍යාව වශයෙන්. ඒ විෂම භාගම අපිට හදන්න පුළුවන් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට. ඒ කියන්නේ 10න් 11 මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න මම මෙතන යන්නේ. 11ට බලනවා 10 ඒවා කීයක් තියෙද? එකක් තියෙනවා 10යි තව ඉතුරුනේ 1යි. ඒ නිසා අපිට ගන්න පුළුවන් 11ට 10 ඒවා තිබුණා එකක්. 10න් තව ඉතුරුනේ 1යි. ඒක අපි භාගයක් විදිහට ලියනවා 10න් 1යි. ඒකට කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් ලියනවා. ඒ විෂම භාගයම බෙදලා ඒ වගේ මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න පුළුවන්. දැන් 10න් 11යි කියන්නේ 1යි 10න් 1යි. ඇයි සම්පූර්ණ ඒවා එකකුයි තව 10න් එකකුයි ඉතුරුනා. අන්න ඒවට කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්. හරි. මෙතනේ අපි සාකච්ඡා කරපු කලින් ගැටලුවේ ආවේ මෙතන 5න් 2ට 9න් එකේවා තිබුණා 5න් 18ක්. මේ 5න් 18 සංඛ්‍යාවත් මේ බලන්න. එතන හරයට වැඩිය ලවයේ විශාල නිසා ඒක මේ විෂම භාගයක් වෙනවා. ඒක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න අවශ්‍යයි. මොකද ඒ වගේ සාමාන්‍යයෙන් විෂම සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවක් කියලා තිබ්බොත් තමයි උත්තරේ අවසාන උත්තරේ වශයෙන් සැලකෙන්නේ. හරි. දැන් 5න් 18 මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න නම් 18 බෙදලා බලනවා 5න්. 18ට 5 වගේ 3ක් ඊට පස්සේ 15යි ඉතුරු වුණා 3ක්. 18ට සම්පූර්ණ 5ේවා 3ක් තිබ්බා. ඒ නිසා මම මෙතන ලියනවා 3යි 5න් තව ඉතිරි 3යි. ඒ නිසා 5න් 2ට 9න් එකේවා තියෙයි සම්පූර්ණ 3කුයි තව 5න් 3කුයි. හරි. ඒ අපි සාකච්ඡා කරේ මේ වගේ සාමාන්‍ය භාගයක් આવොත් කොහොමද සුළු කරන්නේ? හරි. කලින් මුලින්ම සාකච්ඡා කරේ 6න් 3ට 2න් එකේවා කීයක් තියෙයිද? 1යි තිබ්බේ. ඒක මම පැහැදිලි කරන්නත් තව මේ බිව්වා. 6න් 3 නම් 2න් 1 2න් 1ට 2න් එකේවා 1යි. ඒ නිසා ඒ භාගයක් සුළු කරද්දී ඒ බෙදීම ගුණ කිරීමක් විදිහට ලියලා පරස්පරය සුළු කරොත් ලැබෙන්නේ ඒ උත්තරේමයි. මෙතනත් ඒ උත්තරේම ලැබුණ නිසා ඒක පහසු ක්‍රමයක් වශයෙන් අඳුර ගන්නවා. බෙදීම ගුණ කිරීමක් විදිහට ලියලා ඒ දෙවෙනි භාග සංඛ්‍යාව පරස්පරය අඳුරගෙන ඒකෙන් සුළු කිරීමක් විදිහට ගන්න පුළුවන්. හරි. පරස්පරය කියන්නේ මේ භාග සංඛ්‍යාව හරය ලවයේ මාරු කිරීම. මේ 10න් 3 නම් 3න් 10. 5න් 2 නම් 2න් 5. ඒ වගේ. ඒ විභාග ප්‍රශ්න ගැටලුව ලැබුණේ බීජීය භාගයක් සුළු කිරීම. හරි. මම බීජීය භාගයක් කියනවා මේ වගේ එකක්. උදාහරණයක් තමයි. A බෙදීම A යට 2 එකතු කිරීම A යට 2. මේ බීජීය භාගය එකතු කිරීම තියෙන්නේ අතන ලැබෙන ගුණ බෙදීම. මේ සමානව දෙකකට බෙදලා ඒ වගේ A ප්‍රමාණයක් දෙකකට බෙදලා ඒ වගේ ප්‍රමාණයක් නිසා ලියන්න පුළුවන්. දෙකෙන් මේ දෙක එකතු කරලා ලියන්න පුළුවන්. ඒකතු කිරීම ඒ සමානයි 2න් 2යි A කියලා ලියන්න පුළුවන්. ඒක තවදුරටත් සුළු කරන්නත් පුළුවන් මේ විදිහට. දෙකට දෙක බෙදලා ඊට පස්සේ ලියන්න පුළුවන්. මෙහෙම දෙකට එකයි මෙතන දෙකට එකයි. ඒ නිසා අපිට ලියන්න පුළුවන් 1යි A කියලා ලියන්න පුළුවන්. හරි. ඒ බීජීය භාගය එකතු කරන විදියක් කරේ. එකතු කරද්දී හරය සමාන වෙන්න අවශ්‍යයි. සාමාන්‍ය භාග විදිහටම තමයි. තව එකක්. 4x වලින් 7 එකතු කිරීම. 4x වලින් 2. ඒකත් බීජීය භාගයක් බීජීය භාගය එකතු කරද්දී මේ හරය සමාන කරගන්න අවශ්‍යයි. 4x කියන්නේ එක ගොඩක්. ඒ වගේ ගොඩවල් 7කුයි.
4x කියන ඒවා 7කුයි 2කුයි එකතු කරාම අපිට ලියන්න පුළුවන් 4x වලින් 9යි කියලා ලියන්න පුළුවන්. ඒ වීජ්‍ය භාග එකතු කිරීමේදී හරය සහ ලවය මේ හරය සමාන වීමේදී ලවයන්දී එකතු කරලා ලියන්න පුළුවන්. හරි. අතනදී බෙදීම එකක් ලැබුණේ. ඒකත් අපි අර කලින් අපි සාකච්ඡා කරා භාගයක් කොහොමද තව භාගයකින් බෙදද්දි කොහොමද වෙන්නේ? ඒ ගණිත කර්මයමයි ඒ වීජ්‍ය භාග වලට ඇතුළත් දන්නේ. හරි. අපි බලමු තව උදාහරණයක්. 2a යට 4. බෙදීම 3න් 2a. ඒත් වීජ්‍ය භාගයක් ඒ වීජ්‍ය භාගයේ තියෙන්නේ බෙදන්න 4යි 2යි aට 3යි 2යි කීයක් තියෙද? ඒකයි බෙදීමෙන් කියන්නේ. ඒක තමයි මුලින් සාකච්ඡා කරා වගේම භාග සාමාන්‍යයෙන් සුළු කරන විදිහටම මේකේ ගණිත කර්මය වෙනස් කරගන්නවා. බෙදීමෙන් ලියා ගන්නවා ಗುಣ කිරීම. ඊට පස්සේ අපි කලින් කරේ ඒ දෙවෙනි භාග සංඛ්‍යා පරස්පරය ගත්තා. ඒ නිසා මේ 3න් 2යි කියන එක කියන්න පුළුවන්. 2යි a කින් 3. ඒ විදිහට. භාග ගුණ කරද්දී හරය සමාන වෙන්න අවශ්‍ය නැහැ. මෙහෙම භාග ගුණ කරද්දී 4න් 3 ගුණ කිරීම 5න් 1. ඒතර අපි ලියන්න පුළුවන් 3 වරක් 1 3යි. ලවයේ ලවයෙන් වැඩි කරනවා. 4 වරක් 5 20යි. 20න් 3යි. හරය හරයෙන් වැඩි කරලා අවසාන උත්තරේ මේ විදිහට ලියන්න පුළුවන්. හරි. ඒ වගේමයි මෙතනත් වෙන්නේ ඒ වීජ්‍ය භාගයක් ගුණ කරද්දී ලවයේ ලවයෙන් වැඩි කරනවා. හරය හරයෙන් වැඩි කරලා අවසාන උත්තරේ ලියන්න පුළුවන්. හරි. ඊට කලින් කරන්න පුළුවන් මේ වගේ එකක් තියෙනවා. අපි කියමු 15න් 5. ඒක අපිට සරල භාගයක් කරන්න පුළුවන් 5න් බෙදලා. ඒ කියන්නේ 5ට 5ේව 1යි. මම ඒ කපලා ලියන්නේ බෙදලා නිසා 15ට 5ේව 3යි කියලා 15න් 5 කියන එක අපිට සරල කරලා 3න් 1යි කියලා ලියන්න පුළුවන්. වීජ්‍ය භාගවලදීත් එහෙම වෙනවා. 4x වලින් 2x කියන එක මම සරල කරලා ලියනවා. 2xට 2x ඒවා 1යි. 4xට 2x ඒවා 2යි. ඒ නිසා 4x වලින් 2x කියන එක සමානයි 2න් 1ට කියලා සරල භාගයක් කරන්න පුළුවන්. තව උදාහරණයක් කියවන්න බලමු. 16න් a 8. අපිට ඒක 16යි 8යි දෙකම සරල කරලා ලියන්න පුළුවන් 8න් බෙදලා. ඒ දෙකම බෙදෙන සංඛ්‍යාවක් තමයි 8. 8ට 8 1යි. 16ට 8 ඒවා 2යි කියන එක ලියන්න පුළුවන් 2යි a ගෙන් 1. 16යි a ගෙන් 8 කියන එක සරල භාගයක් කරලා ලියන්න පුළුවන් 2යි a ගෙන් 1. ඒ විදිහට. ආයෙ තව එකක් තියෙනවා භාග සුළු කිරීම විදිහට එහෙම. 20න් 8 ගුණ කිරීම අපි කියමු 4න් 2. ඒක සාමාන්‍ය විදිහට මම සුළු කරලා හදන්නම්. 8 වැඩි කිරීම 2 16යි. 20 වැඩි කිරීම 4 80. එතකොට එනවා 80න් 16යි. ඊට පස්සේ අපිට ඒක සරල භාගයක් කරන්න පුළුවන්. ඒ භාග සංඛ්‍යා දෙකම බෙදෙන ඒ ඉලක්ක සංඛ්‍යා දෙකම බෙදෙන ලොකුම ඉලක්කම අපි සලකනවා 16. 80යි 16යි දෙකම බෙදෙන්න පුළුවන් 16න් නිසා ලවයත් මම බෙදෙනවා 16න් හරයත් ඊට පස්සේ බෙදෙනවා 16න්. එතකොට ඒකට ලැබෙන්නේ සරලම තුල්‍ය භාගය 16 16න් බෙදපුවාම 1යි. 80 16න් බෙදපුවාම 5යි. ඒ නිසා 5න් 1යි. හරි. ඒ වගේ ඒ කරේ ගුණ කරලා ආයෙ සුළු කරලා ගත්තා. ඒ එක ක්‍රමයක්. මම තව ක්‍රමයකින් පෙන්නන්නම්. 20න් 8 ගුණ කිරීම 4න් 2. ඒකෙදී අපි එතනදී සරල භාගයක් කරගන්න පුළුවන් මේ විදිහට සුළු කරලා 2යි 4යි දෙකම බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් තමයි 2. ඒ නිසා මම එතන කපලම ලියාගන්න මෙහෙම 2ට 2 ඒවා 1යි. 4ට 2 ඒවා 2යි. ආය 8යි 20යි දෙකම බෙදා ගන්න පුළුවන් 4න්. එතකොට 8ට 4 ඒවා 2යි. 20ට 4 ඒවා 5යි. ඊට පස්සේ ඔයාලට පැහැදිලි වුණා ඉතුරුනේ 5න් 2. කියන්නේ 5න් 2 ගුණ කිරීම 2න් 1. ඊට පස්සේ මෙහෙම සුළු කරන්නටත් පුළුවන්. මේ ඉලක්කමට මේක බෙදන්නටත් පුළුවන්. මේ ඉලක්කමට මේක බෙදන්නටත් පුළුවන්. ඒ නිසා මේකට මේක බෙදෙන නිසා මම මෙතන ලියා ගන්නවා 2ට 2 ඒවා 1යි. ආයෙත් 2ට 2 ඒවා 1යි. ඊට පස්සේ බෙදලා ආපු තුල්‍ය භාග දෙක වැඩි කරනවා. 1 වැඩි කිරීම 1 1යි. 5 වැඩි කිරීම 1 5යි. 5න් 1යි.
ඒ විදිහට අපිට මේ වගේ වැඩි කිරීමෙන් බෙදලා ගන්නත් පුළුවන්. ඒක එක ක්‍රමයක් මේ විදිහට සුළු කරලා අවසාන උත්තරේ එකවර ලබා ගන්නත් පුළුවන්. මේ ක්‍රමයට වැඩි ටිකක් පහසුයි. ඒකෙදි බෙදීමේදී එකම උත්තරේ 5න් 1 ලැබුණේ. මේකෙත් 5න් 1මයි ලැබුණේ. ඊට පස්සේ අපි අඳුර ගන්න යනවා මේක තුල්්‍ය භාගයක් කියන්නේ මොකක්ද? තුල්්‍ය භාගය 4න් 3 කියන්නේ භාග සංඛ්‍යාවක්. ඒක හරය 4 ලවය 3 5න් 2 ඒක භාග සංඛ්‍යාවක් හරය 5 ලවය 2. ඒ හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් ඒකට තුල්්‍ය භාගයක් ලබා ගන්න පුළුවන්. මම මේක හරයයි ලවයයි දෙකම ගුණ කරන්න 4න්. එතකොට ලැබෙනවා 4 වරක් 4 16යි 3 වරක් 4 12යි. ඒ නිසා 16න් 12යි. 4න් 3 එක තුල්්‍ය භාගයක් තමයි 16න් 12. එකම සංඛ්‍යාවකින් ගුණ කරලා තමයි 16න් 12 ලබා ගත්තේ. ඊට පස්සේ 16න් 12යි සරල තුල්්‍ය භාගය 4න් 3 ආයෙ හදන්නත් පුළුවන්. ඒක මම මෙතන හදලා පෙන්නනවා. 16න් 12යි සරලම තුල්්‍ය භාගය හදන්න. ඊට පස්සේ ඒ ගුණ කරලා 4න් ගත්ත 16න් 12 නිසා 4න් බෙදනවා. හරය ලවය දෙකම 4න් බෙදපුවාම වෙනවා ආයෙත් 4න් 3ම. ඒ නිසා තුල්්‍ය භාගයක් කියන්නේ ගුණ කිරීමෙන් තුල්්‍ය භාගය හදන්නත් පුළුවන්. ඒ භාග සංඛ්‍යාව එකම සංඛ්‍යාවෙන් බෙදීමෙන් තුල්්‍ය භාගයක් ලබා ගන්නත් පුළුවන්. තව උදාහරණයක් මේ 5න් 2. ඒ 5න් 2 තුල්්‍ය භාගය කරන්න මම කැමති ලක්ෂණයෙන් ගුණ කරනවා. 2න් ගුණ කරනවා. ඒතර නා 10න් 4. ඒතර 5න් 2ට එක තුල්්‍ය භාගයක් තමයි 10න් 4. ඒකේ සරලම තුල්්‍ය භාගය කරන්න ඕන නම් ආය අනිත් පැත්තට කරන්න ඒක 2න් වැඩි කරපු නිසා 2න් බෙදනවා. ඒ නිසා සංඛ්‍යාවක ඒ භාග සංඛ්‍යාව සරලම තුල්්‍ය භාගය කියන්නේ ඒ දීලා තියෙන සංඛ්‍යා දෙකෙන් බෙදන්න පුළුවන් විශාලම සංඛ්‍යාවෙන් බෙදලා ඒක ලබා ගන්න පුළුවන් 10න් 4. ඒකේ සරලම තුල්්‍ය භාගය ගන්න පුළුවන් 2න් බෙදලා. එතකොට එනවා 5න් 2යි. සරලම තුල්්‍ය භාගය කියන්නේ සංඛ්‍යා දෙකෙන් බෙදන්න පුළුවන් විශාලම සංඛ්‍යාවට අපි කියන්නේ ඒ සංඛ්‍යාවේ මහා පොදු සාධකය. මහා පොදු සාධකය අපි කලින් වැඩසටහනේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ මහා පොදු සාධකය අරගෙන ඒකෙන් බෙදපුවාම මේ සරලම තුල්්‍ය භාගය ලබා ගන්න පුළුවන්. හරි. ඒ වගේ අපි සාකච්ඡා කරමින් හිටියේ මේ වගේ ප්‍රශ්නයක්. 4න් 2න් මේ බෙදීම 3යි 2න් මේ කියන්නේ බීජීය භාගයක්. බීජීය භාගයක් කොහොම සුළු කරන්නේ? ඒකත් අර බෙදීමේ ක්‍රමයටමයි භාග සුළු කරන ක්‍රමයටමයි කරන්නේ. බෙදීම ලකුණට අපි ලියා ගන්නවා ගුණ කිරීමක්. දෙවෙනි භාග සංඛ්‍යාව ගන්නවා පරස්පරය කිව්වේ හරය ලවයක වැඩි කිරීම හරය ලවය මාරු කරලා ලියා ගත්තා. කියන්නේ 3 ලවයට තිබ්බ එක 3 හරයට තිබ්බ එක ලවෙන් ලිව්වා 2යි ඒ නම් හරයට ලියා ගත්තා. හරි. ඊට පස්සේ මම ගුණ කිරීමෙන් ගන්න යන්නේ ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් මේක. 2යි ඒ ගුණ කිරීම 3. 2යි ඒ ගුණ කිරීම 3 දෙවරක් 3 6යි නිසා ලියන්න පුළුවන් 6යි ඒ. 4 ගුණ කිරීම 2යි ඒ කියන එක ලියන්න පුළුවන් 8යි ඒ. බීජීය භාග බීජීය පද සුළු කරද්දී එහෙම. ඒ ගුණ කිරීම එක මම පෙන්නන්නට යන්නේ. 4 ගුණ කිරීම 5යි x. ඒ කියන්නේ 5යි x ඒව 4ක් කියලා එහෙනම් ලියන්න පුළුවන් 20යි x. එහෙම. 9යි ඒ ගුණ කිරීම 8. 9යි ඒ වරක් 8 කියන්නේ 9 වරක් 8 72යි. ඒක බීජීය පදයක් නිසා 72 ඒවා ඒ. 72යි ඒ කියලා ලියන්න පුළුවන්. ඒ වගේ තමයි මෙතනත් ගත්තේ 2යි ඒ ගුණ කිරීම 3 නම් 6යි ඒ ලියන්න පුළුවන්. 4 ගුණ කිරීම 2යි ඒ නම් ලියන්න පුළුවන් 8යි ඒ. හරි. ඊට පස්සේ 8යි ඒගෙන් 6යි ඒ. ඒක අපිට කරන්න පුළුවන් සරලම තුල්්‍ය භාගය. සරලම තුල්්‍ය භාගය කරන්න මේ දෙකේම අපි ගන්නවා පොදු සංඛ්‍යාව. ඒ කියන්නේ මහා පොදු සාධකයෙන් බෙදනවා. 6යි 4යි දෙකම බෙදන්න පුළුවන් 2කින්. ඒ නිසා 2කින් බෙදනවා. ආයේ මේ බීජීය පද දෙකටම පොදුයි ඒ නිසා ඒ වලින් බෙදන්නත් පුළුවන්. ඒ වලින් බෙදන්නත් පුළුවන්. එතකොට එන්නේ 6යි ඒට 2යි ඒවා. 6යි ඒට 2යි ඒවා කීයක් තියෙද? ඒ කියන්නේ 6යි ඒට 2යි ඒවා 3ක්. ඒ මෙහෙමනේ. 2යි ඒ වැඩි කිරීම 3 සමානයි 6යි ඒ. ඒ නිසා 6යි ඒට 2යි ඒවා තියෙන්නේ 3ක්. ඒ නිසා 6යි ඒ බෙදීම 2යි ඒ සමානයි 3යි. ඒ සරල තුල්්‍ය භාගය කරන්න ගිහින් 8යි ඒ බෙදීම 2යි ඒ. ඒ කියන්නේ
2a 4න් වැඩි කරොත් තමා 8a ලැබෙන්නේ. ඒ නිසා 8aට 2a වැත්තේ 4ක්. ඒ නිසා 8a බෙදීම 2a සමානයි 4න් 3යි. ඒ නිසා මම මේ සුළු කරේ වීජීය පදයක් වගේ බෙදීම එකක් කරේ 4න් 3 තමයි අවසාන උත්තරය ලැබුණේ. ඒ එක ක්‍රමයක්. ඒ පළවෙනි එක ක්‍රමයකට ඒ සාකච්ඡා කරේ. මුලින්ම කරේ අර භාග සුළු කරන ක්‍රමයටමයි. හරය සමාන වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බෙදීම ගුණ කිරීමක් කරා දෙවෙනි භාග සංඛ්‍යා පරස්පරය ගත්තා. ලවයෙන් ගුණ කරා හරයෙන් ගුණ කරා උත්තරය දැම්මා. සරලම කරන්න ඊට පස්සේ ඒ දෙක බෙදන්න පුළුවන් වීජීය පදයක් අරගෙන ඒකෙන් අපි බෙදුවා. ඒ දෙකම බෙදන්න පුළුවන් මහ පුරුෂාදයේ සංඛ්‍යාව ගත්තා. ඒ පද දෙකටම පොදු අයිති ඒ තිබ්බ නිසා ඒ ගත්තා. 6ට 2යි 3ක් තිබ්බ එහෙම සුළු කරා. හරි. ඒ එක ක්‍රමයකින් අපි කරේ. ඊට පස්සේ මං යන්නේ අර භාග අපි කලින් සුළු කරා. ඒක ලවයෙන් සුළු කරලා හරයෙන් වැඩි කරලා ඒක බෙදලා සරල භාග ගත්තා. ඒ එක ක්‍රමයකින් අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ තව දෙවෙනි ක්‍රමයක් ආයෙ මම කරා. මේ සරල භාග හදාගෙන එතන තුල්්‍ය භාගය හදාගෙන ඒ ඊට පස්සේ ඒ ලැබුණු සරල භාගයේ තුල්්‍ය භාග දෙක ගුණ කරලා ඒකේ අවසාන උත්තරය ගත්තා. හරි. මේ විභාග ප්‍රශ්නයත් ඒ ක්‍රම දෙකටම සුළු කර හැකියි. මේ ප්‍රශ්නයත් මම ඒ වගේ ඒ ක්‍රම දෙකටම දැන් සුළු කරන්න යන්නේ. මේ ගැටලුව. 2a යට 4 බෙදීම 2a බෙදීම 3. ඒක ඊට පස්සේ භාග සුළු කරන ක්‍රමය භාවිතා කරන්නේ බෙදීම ලකුණු වෙනව කර අපි ලියා ගන්නවා ගුණ කිරීම. ඊට පස්සේ දෙවෙනි භාග සංඛ්‍යාව පරස්පරය ගන්නවා 2a කින් 3. හරය ලවේ මාර්ක් කරා. ඒ විදිහට. ඊට පස්සේ සුළු කරන් දැන්නේ කලින් කරේ ලවයෙන් වැඩි කරලා හරයෙන් වැඩි කරලා සරල භාග කරා. දැන් කරන්නේ එතනම තුල්්‍ය භාගය හදාගෙන අවසාන උත්තර දෙක වැඩි කරනවා. ඊට පස්සේ 2a 4යි කියන එක අපිට බෙදන්න පුළුවන් පොදු සංඛ්‍යාවකින් දෙකකින්. 2ක් දෙකෙන් බෙදෙනවා 4ක් දෙකෙන් බෙදෙන නිසා ඒ දෙකම තුල්්‍ය භාග කරගෙන මම විතර ලියා ගන්නවා. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. එතකොට ඉතුරුනා මෙන්න 1a බෙදීම 2. ඊට පස්සේ ගුණ කිරීම. මේක නම් ඔයාලට පේන්න තියෙන සරල භාගයක් කරන්න ඒ දෙකම බෙදෙන පූර්ණ සංඛ්‍යාවක් නැහැ. ඒ දෙකටම වීජීය පදයක් පොදුත් නැති නිසා වීජීය පදයකින් බෙදන්නත් බැහැ. ඒ නිසා 2a ගෙන් 3 කියන්නේ ඒකේ සරලම තුල්්‍ය භාගය තමයි. ඒ නිසා 2a ගෙන් 3න් ඒ කොහොම වැඩි කරනවා. හරි. ඒ ප්‍රශ්නේ එහෙම තියලා තව මම වෙන ප්‍රශ්නයක් නම. a යට 5 ගුණ කිරීම 2 යට a කියන එක අපිට සුළු කරගන්න පුළුවන්. a වැඩි කිරීම 2 නම් 2යි a. ඊට පස්සේ 5 වැඩි කිරීමේ නිසා 5යි a. ඒ 2යි 5යි බෙදන්න පුළුවන් නම් පුරුෂා දෙකක් නැත. ඒ දෙකම බෙදන්න පුළුවන් a වලින්. ඒ නිසා මම බෙදනවා a වලින් මේකත් බෙදනවා a වලින්. එතකොට 2a a වලින් බෙදපුවාම ඒ කියන්නේ 2aට aව තියෙන නැත්තේ 2ක්. ඊට පස්සේ 5aට aව තියෙන්නේ 5යි. ඇයි? 5 වැඩි කිරීමේ තමයි 5a ලැබෙන්නේ. ඒ නිසා 5aට aව තියෙන්නේ 5ක්. 2 වැඩි කිරීමේ තමයි 2a ලැබෙන්නේ. ඒ නිසා 2aට aව තියෙනවා 2ක්. ඒතර 5න් 2යි. ඒ එක ක්‍රමයක්. ඒ ගුණ කරලා සරල විදිහට හදන්නත් පුළුවන්. තව ක්‍රමයක් මේක 5න් a ගුණ කිරීම a වලින් 2. ඒක අපිට සුළු කරන්න පුළුවන්. අර කලින් කරා වගේම. මෙහෙම මම මෙතන සිතුවේ 4යි 8යි බෙදෙන නිසා 4ට 4යි 8යි බෙදෙන නිසා මේකයි මේ සංඛ්‍යාව සුළු කරලා ඊට පස්සේ සුළු කරේ. ඊට පස්සේ මෙතන 2යි 2යි බෙදෙන නිසා මම දැන් ලිව්වා 2ට 2 ඒවා 1යි ආයේ 2ට 2 ඒවා 1යි. ඊට පස්සේ සුළු කරලා ලැබුණු උත්තර දෙක ලැබීමෙන් තමයි 5න් 1 ලබා ගත්තේ. ඒ වගේමයි මෙතනත් සුළු කරන්න පුළුවන්. ඒට ඒව තියෙන නිසා බෙදන්න පුළුවන්. ඒට ඒව තියෙනවා 1ක්. මෙතනත් ඒට ඒව තියෙනවා 1ක්. ඇයි මෙතන නිකන් ඒ කියලා ලිව්වත් අපි තියෙන්නේ 1යි. මෙතනත් ඒ කියලා තිබ්බත් අපිට තියෙන්නේ 1යි. එතකොට 1යි a බෙදීම 1යි a නිසා 1යි ට 1යි 1යි ට 1යි a වැත්තේ 1ක්. ඇයි සංඛ්‍යා දෙක සමාන නම් කියන්නේ 5 බෙදීම 5 නම් 5ට 5 a වැත්තේ 1ක්. ඒ සංඛ්‍යාවට ඒ වගේම ඒවා 1ක් තියෙන නිසා ඒට ඒවා 1යි මෙතනත් ඒට ඒවා 1යි. ඊට පස්සේ ගුණ කරනවා ඒ සරල කරන භාග දෙක. 1 වැඩි කිරීම 2
2යි බෙදීම. 5 වැඩි කිරීම එක 5න් 2යි. මේක අර කලින් කරපු ක්‍රමයට වැඩිය සරලයි. කියන්නේ ඒ බෙදෙන සංඛ්‍යා ටික වැඩි කරලා ඊට පස්සේ ගුණ කරලා ගන්නවා 5න් 2යි. මේත් ඒ වගේ තව ක්‍රමයක් ගුණ කරලා ආයෙ සරල කරත් 5න් 2මයි ලැබුණේ. හරි. මෙතෙන්ටත් එන්නේ ඒ වගේ ඒ න්‍යායමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මම කරන්නේ අර කලින් ක්‍රමය 4න් 3 ලැබුණේ. මේක ඊට පස්සේ සුළු කරන්න පුළුවන් ඒවා තවදුරටත් සුළු කරමින් යනවා. මෙතන මේ විදිහට බෙදන්න පුළුවන්. 1ට 1 ඒවා 1යි. 2ට 1 ඒවා තියෙනවා 2ක්. ඒ දෙකම බෙදුවේ 1 ඒකේ. ඒ කියන්නේ 1ට ඒවා තියෙනවා 1ක්. මෙතන කරේ 2 ඒ බෙදුවා ඒකෙන්. එතකොට ආවේ 2ක්. ඇයි? 2 වැඩි කිරීමේ 2 ඒ ලැබෙන නිසා 2ට ඒවා තියෙන්නේ 2ක්. 1 වැඩි කිරීමේ 1 ඒ ලැබෙන නිසා 1 වැඩි කිරීමේ 1 ඒ ලැබෙන නිසා 1ට ඒවා තියෙනවා 1ක්. ඒ නිසා 1 2 කියන එක දෙකම බෙදන්න පුළුවන්. ඒ වලින් බෙදපුවාම ලියන්න පුළුවන්. 1ට 1යි 2ට ඒවා තියෙන්නේ 2ක්. ඊට පස්සේ භාග දෙක වැඩි කරන්න යන්නේ සරල කරපු දෙක. 1 වැඩි කිරීම 3යි බෙදීම. 2 වැඩි කිරීම 2 4යි නිසා 4න් 3යි. අර කලින් කරපු ගැටලුවෙත් ආවේ 4න් 3මයි. මේ තව ක්‍රමයක්. ඒ කියන්නේ තුල්්‍ය භාගය එතනම හදලා ඒකෙන් ගුණ කිරීමෙන් අවසාන භාග සංඛ්‍යාව සුළු කිරීම උත්තර ලබා ගන්න පුළුවන්. ඒ අපි සාකච්ඡා කරේ බීජීය පදයක් තවත් බීජීය භාගයකින් බෙදද්දී කොහොමද ගණිත කර්මය යොදන්නේ සුළු කිරීම ඊට පස්සේ අවසාන උත්තර ලබා ගන්න ක්‍රමය. හරි. විභාග ගැටලුවල කලින් මම තවත් ප්‍රශ්නයකට ඔබ වෙන්නම්. 10න් 5x බෙදීම 2x වලින් අපි කියමු 5. ඒත් බීජීය පදයක් බීජීය පදයකින් බෙදන්න තියෙන්නේ. ඒත් දැන් අර ගණිත කර්ම පිළියමයි 10න් 5x බෙදීමනට අපි ලියා ගන්න පුළුවන් ගුණ කිරීම. ඊට පස්සේ කරේ අර භාග සංඛ්‍යාවේ පරස්පරය ගත්ත ඒ නිසා ලියන්න පුළුවන් 5න් 2x. ඊට පස්සේ මම කරගන්න යන්නේ සරලම තුල්්‍ය භාගය හදා ගන්න යන්නේ එක පියවරක් තවත් ලියලා. 5යි 10යි අපිට බෙදන්න පුළුවන් 5න් සරලම තුල්්‍ය භාගයක් කරන්න. ඒ නිසා මම එතන සුරු කරලා මෙහෙම ලියා ගන්නවා 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි. ඒක තව පියවරක් වශයෙන් මම ලියන්නම්. 2න් මෙතන ඉතුරුනා 1x වැඩි කිරීම. මෙතන තියෙනවා 5න් 2x. ඒක හරියලාවේ මාරු කරපු. ඊට පස්සේ අපිට මේ ඉලක්කමයි මේකයි සුළු කරන්නත් පුළුවන්. කලින් ගානෙත් මම එහෙම කරා. මේ ඉලක්කමට මේක සුළු කරලා අවසාන උත්තරේ ගත්ත 5න් 2යි. ඒක නිවැරදිව ඒකට ලැබුණා. මේ ඉලක්කමයි මේකයි සුළු කරන්නත් පුළුවන්. මේ වගේ මෙතන මේ ඉලක්කමට මේක සුළු කරන්න පුළුවන්. අයි 2න් 2ම බෙදෙන නිසා. ඒ නිසා මම ලියනවා 2ට 2 ඒවා 1යි. මෙතන 2ට 2 ඒවා 1යි. ඒතර අවසාන උත්තරේ ලියන්න තව පියවරක් මම ලියන්නම්. 1x යට 1 ඉතුරුනේ සුළු භාගය කරාම ගුණ කිරීම. 5න් මෙතන 2ට 2 ඒවා 1ක් තිබුණු නිසා 1x ඉතුරුනා. ඊට පස්සේ අවසාන උත්තරේ ගන්න යන්න ගුණ කරලා 1x වැඩි කිරීම 1x. ඒ නිසා ලියනවා 1 වරක් 1යි x වැඩි කිරීම x නම් x වල දෙවෙනි බලය. බෙදීම 1 වැඩි කිරීම 5යි. ඒක ඔයාලා දන්නවා ඇති මෙතන සමාන බීජීය භාග සංඛ්‍යා දෙකක් වැඩි කරද්දී ඒකේ දෙවෙනි බලය ලැබෙනවා. ඒ කියන්නේ මෙහෙම. a වැඩි කිරීම a නම් අපි ලියන්නේ ඒකේ දෙවෙනි බලය. මොකද ඒකට දර්ශක නීතියක් තියෙනවා. මේ තමයි අපි කියමු a වල එක්වෙනි බලය. ඒ දර්ශකයේ මේක පාදය මේකට අපි කියන්නේ දර්ශකය. ඒ පාද සමාන දර්ශක දෙකක් තිබ්බොත් ඒ දර්ශක දෙක එකතු කිරීමෙන් ඒකේ පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඒකේ එක්වෙනි බලය ගුණ කිරීමෙන් ඒකේ එක්වෙනි බලය නම් 1යි 1යි කියලා එකතු කරලා අපි ලියන්න පුළුවන්. ඒක මම තව පිළිවෙල ලියන්නම්. එක එකතු කිරීම එක නම් ඒකේ දෙවෙනි බලය. ඒ වගේ. තව එකක් ඒ වගේ. p වැඩි කිරීම p වැඩි කිරීම p. මෙතන තියෙනවා p එකක් මෙතනත් p එකක් තියෙනවා මෙතනත් p එකක් තියෙනවා. ඒ සංඛ්‍යාව දාලා නැත්නම් එතන එක කියලා අපි යොදා ගන්න පුළුවන්. ඒක සංඛ්‍යාවක් තියෙන නිසා. අපිට ලියා ගන්න පුළුවන් ඒ දර්ශක නීතිය අනුව ඒ දර්ශක දෙක එකතු කරන නිසා එක එකතු කිරීම එක එකතු කිරීම එක. ඒ නිසා p වල තුන්වෙනි බලය. එහෙම. හරි. ඒ වගේ මෙතනත් ඒ විදිහමයි කරේ. එක වැඩි කිරීම එක එකයි. x කියන්නේ පාදේ මේක x කියන්නේ පාදේ. පාද දෙක සමාන නිසා මේ x වල පළවෙනි බලය x වල පළවෙනි බලය
පහස් සමාන දර්ශක ගුණිතය එකතු කරන නිසා මෙතන එකක් ලැබුණා. මෙතනත් තියෙන එක ඒ දෙක එකතු කරාම 1x දෙවෙනි බලය එක වැඩි කිරීම 5 5යි කියලා ලැබුණා. ඒක තමයි සරලම තුල්‍ය භාගය 5න් 1x වර්ගය. හරි. ඒ අපි සාකච්ඡා කරේ ඒ බීජීය පදයක් කොහොමද තවත් බීජීය භාගයකින් බෙදන්නේ ඒ මූලික ගණිත කර්ම කරලා අවසාන උත්තරය ලබා ගන්න ආකාරය. හරි. අපි ඊළඟට ඒ විභාග ප්‍රශ්නේ සාකච්ඡා කිරීම සඳහා තව මම මේ උදාහරණ කිහිපයක් පැහැදිලි කර ඔබට අපි දැන් විභාග ප්‍රශ්නේ සඳහා යමු. ඒකේ 9 වෙනි ප්‍රශ්නේ මේ වගේ අටවල ලැබිලා තිබුණේ දෙකෙන් ax බෙදීම 4x වලින් 3a මේ තියෙන්නේ බීජීය භාගයක් මේ තියෙන්නේ බීජීය භාගයක්. බීජීය භාගයක් කියන එක මම සාකච්ඡා කරා කලින්. මේ නොදන්නා අඥාතයක් සහිතව භාග සංඛ්‍යාවක් තිබ්බොත් ඒකට කියන්නේ බීජීය භාගයක්. ඒක භාග සුළු කිරීමේ ක්‍රමයටම අපි කලින් කරේ. ඒ බෙදීම ලකුණ එනකොට ලියාගත්තා. ගුණ කිරීම ලකුණ. ඒ කියන්නේ දෙකෙන් ax බෙදීම වලට මම ලියා ගන්නවා ගුණ කිරීම. ඊට පස්සේ දෙවෙනි භාග සංඛ්‍යාව පරස්පරයකට අපි උදාහරණ දෙකක් සාකච්ඡා කරේ. ඒ නිසා 3a වලින් 4x. ඒක මම ක්‍රම දෙකටම සාකච්ඡා කරන්න. මේ ඉස්සලම් කරන්න යන්නේ පළවෙනි ක්‍රමයට. හරි. පළවෙනි ක්‍රමයේදී අපි කරේ හරේ හරෙන් වැඩි කරලා උත්තරේ දැම්මා. ලවේ ලවෙන් වැඩි කරලා උත්තරේ දැම්මා. ඊට පස්සේ ලවේ ලවෙන් වැඩි කරලා උත්තරේ දාලා හරේ හරෙන් වැඩි කරලා උත්තරේ දාලා සරල භාගයක් කරා. මම මේක වැඩි කරලා මෙහෙම ලියා ගන්නවා. a වැඩි කිරීම 4x නම් ax වැඩි කිරීම 4x නම් මේ විදිහට ලියා ගන්න පුළුවන්. ax වැඩි කිරීම 4x. මෙතන අපි ඉලක්කමක් දාන්න නැති කියලා දාන්න නැත්නම් හිතනවා එක තියෙන්නේ කියලා. එතකොට එක වැඩි කිරීම 4යි. a එකක් මෙතන නැති නිසා a වැඩි කිරීම ඒ විදිහට ලියනවා. x වැඩි කිරීම x. ඒ කියන්නේ පාස් සමාන වෙද්දී x වැඩි කිරීම x මම කලින් ලිව්වා. මෙතන x වල එකක් තියෙනවා මෙතනත් x වල එකක් තියෙන නිසා x වල දෙවෙනි බලය. ඒ නිසා මෙතන ලවේ ලවෙන් වැඩි කරාම ඉන්නේ a වැඩි කිරීම 4 නම් මෙතන ඉලක්කම නිසා එකමයි මේ විදිහට සුළු කරගත්ත එක 4යි a වල x දෙවෙනි බලය. ඒක. ඊට පස්සේ දෙක වැඩි කිරීම 3යි. දෙවරක් 3 6යි නිසා 6යි a කියලා ලියා ගන්න පුළුවන්. හරි. ඒ ලවේ වැඩි කරලා හරයක් වැඩි කරලා ලියාගත්තා. මේකේ බීජීය ප්‍රකාශය 4යි ax වර්ගය බෙදීම 6යි a කියන්නේ බීජීය භාගය. ඊට පස්සේ මම කරන්න යන්නේ ඒකට සරලම තුල්‍ය භාගය කරන්න යන්නේ. ඒ දෙකම බෙදන්න පුළුවන් හරය ලවේ දෙකම බෙදන්න පුළුවන්. ඒ සංඛ්‍යා දෙකෙන් ගන්නවා මහා පොදු සාධකය. දැන් 4යි 6යි දෙකම බෙදන්න පුළුවන් ඉලක්කම තමයි 2. මහා පොදු සාධකය අපි කලින් පාඩම් වලින් සාකච්ඡා කරලා තියෙනවා. මහා පොදු සාධකය කියන්නේ ඒ ඉලක්කම් දෙකම බෙදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව. දැන් 4යි 6යි දෙකම බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම තමයි 2. ඒ නිසා මම මේ තුල්‍ය භාගය කරන්න දෙකෙන් බෙදනවා. ආය මේ බීජීය පද දෙකටම පොදුයි a. ඒ නිසා මේ 4යි ax වර්ගයට කියන එකටත් පොදුයි 2යි a. 6යි a කියන එකටත් පොදුයි 2යි a. ඇයි මේ බීජීය පද දෙකටම a ලැබෙන නිසා හරයයි ලවයි දෙකම a 2යි a 2යි a කින් බෙදන්න පුළුවන්. ඊපස් බෙදලා මම උත්තර ලියන්න යන්නේ. සංඛ්‍යාවේ සංඛ්‍යාවෙන් බෙදලා ලියන්නේ. ඉලක්කම ඉලක්කයෙන් බෙදලා ලියන්නේ. 4 බෙදීම 2 2යි. ඊට පස්සේ නා a බෙදීම ax වර්ගයේ බෙදීම a. ඒක මම මෙතන සුළු කරන්නම් මේ විදිහට. ax වර්ගය බෙදීම a. ඒ කියන්නේ ax වර්ගයට a කීයක් තියෙන්නේ? ax වර්ගයට a තියෙන්නේ x වර්ගයක්. ඒක මම පැහැදිලි කරන්නම් මෙහෙම. ax වර්ගය සමානයි a වැඩි කිරීම x වර්ගය. ඒ කියන්නේ ax වර්ගයෙන් වැඩි කරාම තමයි ax වර්ගය ලැබුණේ. ඒ නිසා a වැඩි කිරීම x වර්ගය a ගෙන් බෙදුවොත් එහෙම ඒ කියන්නේ ax වර්ගයට a තියෙනවා ඇත්තේ x වර්ගයක්. ඇයි ax වර්ගය කියන්නේ a වැඩි කිරීම x වර්ගය නම් ax වර්ගයේ a ගෙන් බෙදපුවාම තමයි x වර්ගය විතරක් මෙතන ඉතුරු. ඒ නිසා මෙතන ax වර්ගයේ a ගෙන් බෙදපුවාම x වර්ගය කියන්නේ ax වර්ගයට a තියෙන x වර්ගයක්. ඒ කියන්නේ සංඛ්‍යාවක් මෙහෙම ගත්තොත් 10 බෙදීම 2. ඒතර 5යිනේ. එහෙනම් අපි ලියා ගන්න පුළුවන් 5 වැඩි කිරීම 2 සමානයි 10යි. එතකොට
මෙතන ඊට පස්සේ 10 බෙදීම 2 5යි නම් 5 වැඩි කිරීම 2 කියන්නේ 10යි. ඒ නිසා 10ට දෙකේව තියෙන්නේ 5ක්. 10ට පහේව නම් තියෙන්නේ 2ක්. ඒතර මෙතන ax වර්ගය කියන්නේ a වැඩි කිරීම x වර්ගය නිසා මේකේ ගුණිතයක් විදිහට ලියලා මේක a වලින් හොම් බෙදන්නත් පුළුවන්. ඒක අපිට සුළු කරත් මෙතන a ට a ව 1යි a ට a ව 1යි නිසා එතන ඉතුරු වුණා x වර්ගය. ඒ නිසා ax වර්ගය a ගෙන් බෙදපුවම ලැබෙන්නේ x වර්ගය. ඇයි ax වර්ගය ලැබෙන්නේ a x වර්ගයෙන් ගුණ කරපු නිසා ax වර්ගය a ගෙන් බෙදපුවම x වර්ගය ලැබුණා. ඒක ගුණ කරොත් a ගෙන් ax වර්ගයමයි ලැබෙන්නේ. ඒ නිසා මෙතන කලින් අපි බෙදාගත්ත 4 බෙදීම 2 නම් 2යි. මෙතන තියෙන්නේ ax වර්ගයේ බෙදීමේ. ඒතර මෙහෙම ax වර්ගයේ බෙදීමේ නම් එතෙන් ඉතුරුනවා x වර්ගයක් විතර. ඊට පස්සේ ලියාගත්තේ ඒ ලවය ලියාගත්තේ හරයක් ලියා ගන්නට යන්නේ. ඉලක්කමෙන් බෙදනවා. 6 බෙදීම 2 3යි. ඊට පස්සේ ඉන්නේ a බෙදීමේ. ඒක බලන්න අර දර්ශක නීතිය නෝ ලියනවා. a බෙදීම a. ඒ අපිට භාගයක් විදිහට ලියන්න පුළුවන්. නේද? බෙදීම ඉර ගන්න ලියන්න පුළුවන්. a බෙදීමේ. මේ a කියවට තියෙන්නේ 1යි. මෙතනක් තියෙන්නේ 1යි. ඒක අපි සුළු කරන්න පුළුවන්. 1යි ට 1යි a 1යි. 1යි ට 1යි 1 නිසා 1 බෙදීම 1යි. ඒ නිසා මෙතන එකම ඉලක්කම් දෙකක් බෙදුවොත් 1 ලැබෙන අපි සංඛ්‍යා දෙකක් බෙදුවොත් එහෙම 5 බෙදීම 5 සමානයි 1යි. ඒ නිසා x බෙදීම x සමානයි 1යි. ඇයි 5ට 5 1යි x ට x ඒවත් 1යි තියෙන්නේ. ඒ නිසා 10 බෙදීම 10 එතකොට සමානයි 1යි. එතකොට මෙතන ලැබෙන්නේ 6 බෙදීම 2 3යි. ඒ නිසා a බෙදීම a මෙතන එන්නේ 1යි. එතකොට අපි ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 1. ඇයි මේ 6 වැඩි කිරීමේ තමයි 6යි a කියලා තියෙන්නේ. ඒ නිසා ඊට පස්සේ අවසාන උත්තරය මම ලියා ගන්න යන්නේ 2x වර්ගය බෙදීම 3. හරි. ඒ අපි සාකච්ඡා කරේ 9 වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්න පත්‍රයේ තිබුණ එක බීජීය භාගයක් එක ක්‍රමයකට කොහොමද සුළු කරන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය භාග සුළු කරන ක්‍රමය තමයි බෙදීම ගුණ කිරීමක් කරලා හරය හරයෙන් වැඩි කරනවා, ලවය ලවයෙන් වැඩි කරලා සරලම තුල්‍ය භාග කරනවා. එතකොට ආවි 3න් 2යි x වර්ගය. ඒ එක ක්‍රමයක්. හරි. ඊට පස්සේ මම සාකච්ඡා කරන්න යන්නේ මේකෙම ගුණ කිරීම හරි පරස්පරය ගත්තට පස්සේ තුල්‍ය භාගය හදාගෙන ඊට පස්සේ කොහොමද මේ අවසාන උත්තරය ලබා ගන්නේ? හරි. ඒක තව ක්‍රමයක්, සරල ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය මේක. හරි. අපි ගමු. ax යට 2 බෙදීම 3යි a යට 4යි x. ඒක බෙදීම ගුණ කිරීමක් විදිහට ලියා ගන්න කලින්ම ax යට 2 ගුණ කිරීම 4යි x යට 3යි a. ඊට පස්සේ අපි බලනවා ඉතින් බෙදෙන ඉලක්කම් තියෙනවා කොහොමද කියලා. මේ විදිහට බෙදන්නත් පුළුවන්, මේ පැත්තටත් පුළුවන්, ආයේ මේ පැත්තට බෙදන්නත් පුළුවන්, මෙහෙම බෙදන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මේ හැම එකේම තුල්‍ය භාගය ලියා ගන්න යනවා. හරි. මේ විදිහට අපිට බෙදලා ලියා ගන්න පුළුවන් 2යි 4යි දෙකම දෙකෙන් බෙදෙන නිසා මම හිතන කපලම ලියා ගන්නවා. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. ඒතකොට ඉතිරිලා තියෙනවා 2යි. ආයේ මේ පැත්තට මම බෙදන්න පුළුවන් කිව්වා කියන්නේ a බෙදීමේ ගන්න පුළුවන් මෙතන. a බෙදීමේ නම් a බෙදීමේ නම් 1යි. කණිකේ 5 බෙදීම 5 නම් 1යි වගේ එතන ලියා ගන්න පුළුවන්. මෙතන a ට ඒවා 1යි, මෙතනත් a ට ඒවා 1යි. ඒතර මෙතන ඉතුරුනා 1x. ලවයට ඉතුරුනා 1x. හරයට ඉතුරුනා 1. ගුණ කිරීම. මෙතන ඉතුරුනා 2ට 1යි 4ට 2 ඒවා 2ක් නිසා 2ක් ඉතුරුනා x එක්කුත් තියෙන නිසා 2x කියලා ලියා ගන්නවා. බෙදීම. මෙතන ඉතුරුනා 3යි මේ 3 වැඩි කිරීම ඒ තමයි 3යි a කියලා තියෙන්නේ. නිසා 3 වැඩි කිරීම a සමානයි 3යි a. තව එකක් 5 වැඩි කිරීම x සමානයි 5යි x කියලා ලියන්න පුළුවන්. එතන අපි කපලා මෙතන a වෙනුවට 1 ලියාගත්ත නිසා මෙතන තියෙන්නේ 3 වැඩි කිරීම 1. 3 වැඩි කිරීම 1 නිසා 3යි කියලා ලියාගන්න. හරි. ඒ දෙවෙනි ක්‍රමය ඊට පස්සේ කරන්නේ සරලම තුල්‍ය භාගය ඒකේ හදාගෙන ඊට පස්සේ ලවය ලවයෙන් හරය හරයෙන් වැඩි කරනවා. 1x වැඩි කිරීම 2x. ඉලක්කම් දෙක මුලින් වැඩි කරනවා. 1 වැඩි කිරීම 2 2යි. ඊට පස්සේ x වැඩි කිරීම x. මම කලින් කිව්වා අර පාස් සමාන වෙන දර්ශක ගුණ කරද්දී ඒ දර්ශකයේ තියෙන ඉලක්කම් දෙක එකතු කිරීමෙන් තමයි ඒ පිළිතුර ලබා ගන්න මෙන්න මේ වගේ.
අපි කලින් කරේ ඒ වැඩි කිරීමේ නම් යන්න බලන්න ඒකේ මෙතන 1යි මෙතන 1යි නිසා දෙවෙනි බලය. මෙතනත් ඒ වගේ ලියනවා x ගේ 1 වෙනි බලය x ගේ 1 වෙනි බලය නිසා ලියන්න පුළුවන් x ගේ දෙවෙනි බලය බෙදීම 1 වැඩි කිරීම 3යි. ඒ නිසා 3න් 2x වර්ගය සම අවසාන උත්තරේ අර අපි කලින් සාකච්ඡා කරේ පළවෙනි ක්‍රමයටත් ආවේ 3න් 2x වර්ගයමයි. ඔයාලට ඒ විභාග ප්‍රශ්නයේදී මේ ක්‍රමයට හදන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ සරල තුල්‍ය භාගයක් කරලා හදන්නත් පුළුවන්. ඒකෙදිත් නිවැරදි උත්තරෙම ලැබෙනවා. ඒකෙදි කරන්නේ තුල්‍ය භාගය හදාගෙන ගුණ කරලා ගන්නවා. නැත්නම් මෙතනදි කරේ ඒ ලවේ හරයෙන් ගුණ කරලා ඊට පස්සේ දෙකෙන් බෙදන්න පුළුවන් සංඛ්‍යාව මහා පොසාදක අරගෙන බෙදලා සරල භාගය හදාගත්තා. හරි. ඒ බීජීය පදයක් බීජීය පදයෙන් ගුණ කරද්දී ඒ නීතියමයි භාවිතා කරන්නේ. පළවෙනි සංඛ්‍යාව එහෙම තියලා දෙවෙනි එක ගුණ කිරීමක් නම් ඒක පරස්පරය අරගෙන ඒ ගුණ කිරීමෙන් ඒ පදේ නිවැරදි අගය ලබා ගන්න පුළුවන්. ඒවයි ක්‍රම දෙකක් සාකච්ඡා කරේ. මේක තමයි ගුණ කිරීමෙන් ආයෙ ඊට පස්සේ මහා පොසාදයක අරගෙන සරල තුල්‍ය භාගය කිරීම. මේ දෙවෙනි සාකච්ඡා කරේ එතනදිම තුල්‍ය භාගය හදාගෙන ඊට පස්සේ ඒ අවසාන උත්තර දෙකේ තුල්‍ය භාග දෙක ගුණ කිරීමෙන් ඒ අවසාන උත්තරේ ලබා ගත හැකියි. හරි. ඒක 10 ශ්‍රේණියේ බීජීය භාග පාඩමින් ලැබුණු ප්‍රශ්නයක්. එතන සරල බීජීය භාගයක්. හරි. හොඳයි එහෙනම් අද අපි සාකච්ඡා කරා කොහොමද සරල රේඛීය ප්‍රස්ථාරක අනුක්‍රමණය සොයන්නේ. ඒ අනුක්‍රමණය කියන්නේ සිරස්තුර බෙදීම තිරස්තුර. ඒකෙන් සරල රේඛීය ප්‍රස්ථාර අනුක්‍රමණය කියන්නේ බෑවුම. ඒ බෑවුම කියන්නේ x අක්ෂයේ ධන දිශාවට දක්වන කෝණය වැඩි වෙත්ම බෑවුම වැඩි වෙනවා කියලා සාකච්ඡා කරේ 10 ශ්‍රේණියේ ප්‍රස්ථාර පාඩමකින්. දෙවෙනියට අපි සාකච්ඡා කරා බීජීය භාගයක් කොහොම සුළු කරන සරල භාගයක් තුල්‍ය භාගයක්. ඒ භාග අපි ඉදපුගත්ත විෂම භාග ඒකක තත්ත්‍ය භාග ඒක ඊට පස්සේ ඒකෙන් බෙදීමේදී ගුණ කිරීම ගණිත කර්මයන් පරස්පරය අරගෙන ඒ භාගය සුළු කරන විදිහ අපි සාකච්ඡා කරා. නැවතත් මේ වගේ වැඩසටහනකින් ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුබ අනාගතයක් වේවා. ආයුබෝවන්.